नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि अब्रह्मचर्या वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादत्ताना वीरमणि सिक्खापदं समादियामि विकाल भोजना वीरमणि सिक्खापदं समादियामि नच्च गीत वादित विसूक दर्शन माला गंध विलेपन धारण मंडन विभूषणस्थाना वीरमणि सिक्खापदं समादियामि उच्चासयन महासयन वीरमणि सिक्खापदं समादियामि तिसरनेन सद्दिं अथंग समन्नागतं शीलं साधुकं सुरक्षितं कत्वा
අපමාදේන සම්පාදේත. අපි සාමාන්‍යයෙන් තිසරණ සමාදන් වෙනවා. තිසරණ සමාදන් වීමෙන් අපි බුදුන් සරණ යනවා. ධර්ම සරණ යනවා. සංඝ සරණ යනවා. ඒ සරණ යනවා කියන එකේ තේරුම පිහිට හොයාගෙන යනවා. ඒ බුදුන්ගේ පිහිට, ධර්මයේ පිහිට, මහා සංඝ රත්නයේ පිහිට තමයි ඒ ලබා ගන්න. ඊට පස්සේ පංච සීලය කියන්නේ අපි අනුන් සමග කොයි විදිහටද හැසිරෙන්නේ? අනුන්ද මෛත්‍රිය මුල් කරගෙන තමයි හැසිරෙන්නේ. මෛත්‍රිය කරුණාව මුල් කරගෙනයි හැසිරෙන්නේ. ඒක තමයි පංචශීල සමාදන් වෙනවා කියන්නේ. අනුන්ට හිංසා පීඩා නොකරී. අටසිල් සමාදන් වෙනකොට අපි ඊට වඩා දෙයක් කරනවා. ඒ කරන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රයන් පිනවීමෙන් වැළකෙනවා. සාමාන්‍ය ගිහි ජීවිතයේදී ලස්සන දේවල් බලන්න යනවා. ඒ වගේම මිහිරි සංගීත ආනන්ද මේ උත්සාහ කරනවා. නාහෙට හොඳ මිහිරි සුවඳ ලබා ගන්න උත්සාහ කරනවා. දිවට හොඳ රස ලබා ගන්න උත්සාහ කරනවා. ශරීරයට හොඳ සනීප දේවල් ලබා ගන්න උත්සාහ කරනවා. දැන් මේ අටසිල් සමාදන් වුණාම ඒ උත්සාහය නවත්තනවා. ලස්සන දේවල් බැලීමත්, මිහිරි සංගීත ඇහිීමත්, නාහෙට සුවඳ ලබා ගැනීමට උත්සාහ කිරීමත්, දිවට හොඳ රස ලබා ගැනීමට උත්සාහ කිරීමත්, ශරීරයට හොඳ ස්පර්ශ ලබා ගැනීමට උත්සාහ කිරීමත් නවතිනවා. ඒ නැවතීම තමයි සීලය කියලා කියන්නේ. එතකොට එහෙම ඉන්ද්‍රයන් පිනවීම නවත්තලා අපි දුක් විඳිනවද? නෑ. අපි දුක් විඳින්න නෙමෙයි හදන්නේ. අපි ඉන්ද්‍රිය සැප හිවීමෙන් තමයි දුක් විඳින්නේ. ඒ ඉන්ද්‍රිය සැප හිවීමෙන් විඳින දුකෙන් මිදෙනවා. ඒක විතරක් නෙමෙයි, අපි හිත පිරිසුදු කරන්න පටන් ගන්නවා. ඒ හිත පිරිසුදු කිරීමෙන් තමයි නියම සැපක් ලැබෙන්නේ. ඉන්ද්‍රයන් පිනවීමෙන් නෙමෙයි. හිත පිරිසුදු කිරීමෙන් තමයි සැප ලැබෙන්නේ. අන්න ඒක තේරුම් අරගෙන තමයි අපි හිත පිරිසුදු කරන්නේ. මොනවද හිත පිරිසුදු කරනවා කියන්නේ? හිතේ
කියනව තමයි චිත්තාවේග. ඒ චිත්තාවේග තමයි හිතේ කිලුටු. ඒ හිතේ කිලුටු ඉවත් කරනවා. නැවත හිත කිලුටු වෙන්න නොදී ආරක්ෂා කරනවා. ඒ නැවත හිත කිලුටු වෙන්න නොදී ආරක්ෂා කිරීමට තමයි සංවර කියලා කියන්නේ. සංවර කියන්නේ හිත කිලුටු වෙන්න නොදී වැළැක්වීම. සංවර. නරක කිලුටු හිතේ තියෙනවා නම් ඒ තියෙන නරක හිතවිලි හිතෙන් ඉවත් කිරීම කරනවා. ඒ නරක හිතවිලි තියෙන ඒවා ආකට දාන්නේ. ඒකට තමයි ප්‍රහාණය කියලා කියන්නේ. සංවර ප්‍රහාණ. සංවර කියන්නේ අලුතෙන් නරක හිතවිලි හිතට එන්න නොදී වැළැක්වීම. ප්‍රහාණය කියන්නේ නරක හිතවිලි හිතේ තියෙනවා නම් ඒවා හිතෙන් ආකිරීම. ඒක ප්‍රහාණය. එතකොට සංවරයයි ප්‍රහාණයයි පුරුදු වෙන්න ඕනේ. එතකොට අද දවසේ මේ සංවරයයි ප්‍රහාණයයි පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි අද කරන වැඩේ. ඒ මොකද්ද? නරක හිතවිලි හිතට එන්නේ මේ ඉන්ද්‍රිය මාර්ගයෙන්. ඉන්ද්‍රිය තමයි ඇස්, කන්, නාසය, දිව, ශරීරය. මේ පස් ක්‍රමයෙන් තමයි නරක හිතවිලි හිතට ඇති වෙන්නේ. ඉතින් ඒවා ගෙන් වැළැක්වීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇහැට යමක් දැකපුවාම ඒක ගැන කල්පනා නොකර ඉඳීම. ඒකේ ලස්සනයි, ඒක හරි ලස්සනයි, ඒක හරි කැතයි කියලා ඒක ගැන කල්පනා කරන්නේ නැහැ. එහෙම අදහස් මවන්නේ නැහැ. ඒ මොකද ඒ විදිහේ අදහස් මවාපුවාම තමයි හිත කිලුටු වෙන්නේ. එතකොට ඒ ඇහැට ප්‍රිය දෙයක් දැකපුවාම අපට ඇස් අරින්න නැතුව ඉන්න අමාරුයි. එතකොට අන්ධෙක් වාගේ වෙනවා. එතකොට ඇහැ අරපුවාම ලස්සන දෙයක් වෙනීම කියන එක ඒකත් නවත්තන්න අමාරු එකක්. නමුත් කරුණු තුනක් තියෙනවා. ඇස් ඇරීමයි, ඇහැට යමක් පෙනීමයි. තුන්වෙනි එක තමයි ඒක ගැන ඒකේ ලස්සන ගැන හිතීම. එහෙම නැත්නම් කැත ගැන හිතීම. ඒ හිතීම තමයි අපි නවත්තන්නේ. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ.
ඒ වාගේ කනටත් එහෙමයි. කනට සද්දයක් ඇහෙන එක නවත්තන්න බෑ. නමුත් ඒක ගැන කල්පනා කිරීම නවත්තන්න පුළුවන්. නායට ගඳක් සුවඳක් දැනෙන එක නවත්තන්න බෑ. නමුත් ඒක ගැන කල්පනා කිරීම නවත්තන්න පුළුවන්. දිවට රසක් දැනීම නවත්තන්න බෑ. නමුත් ඒක ගැන කල්පනා කිරීම නවත්තන්න පුළුවන්. ශරීරයට ස්පර්ශයක් දැනෙන එක නවත්තන්න බෑ. නමුත් ඒක ගැන කල්පනා කිරීම නවත්තන්න පුළුවන්. ඒ නිසා කල්පනා කිරීම නැවැත්වීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. එතකොට ඒ විදිහේ අපි ඉන්ද්‍රිය සංවරය කිරීම තමයි පුරුදු වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරයයි. නමුත් දැන් ඒ විදිහේ ඉන්ද්‍රිය සංවරය කෙරුවත් හිත කිල්ට වෙන්න පුළුවන්. ඊයේ දැකපුවා මතක් වුණොත්, පෙරේදා දැකපුවා මතක් වුණොත්, ඒ නිසා අතීත ගැන හිතීම නවත්තන්න ඕනේ. අනාගතය ගැන හිතීමත් ඒ වගේම නවත්තන්න ඕනේ. එතකොට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේම හිතීම නවත්තනවා. ඒ නැවැත්වීමෙන් අපේ හිත අලුතෙන් පිරිසුදු වෙන්නෙත් නැහැ. අපිරිසුදු වෙලා තියෙනවා නම් ඒක හිතෙන් ආක් කරන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කිරීම තමයි භාවනාව කියලා කියන්නේ. දැන් ඒක තමයි අද පුරුදු කරන්නේ. දැන් අපි ඒ පුරුදු කරන ගමන් මේක ඉඳගෙන ඉන්න ඕන නෑ. ඕක කරන්න ඉඳගෙනම නෙමෙයි භාවනා කරන්න. හිටගෙනත් භාවනා කරන්න පුළුවන්. ඇවිදමිනොත් භාවනා කරන්න පුළුවන්. ඒ නිසා අද ඇවිදමින් තමයි භාවනා කරන්නේ. ඇවිදලා මහන්සි වෙනකොට ඉඳ ගන්න පුළුවන්. නමුත් වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්නේ නැහැ. ටික වෙලාවක් ඉඳගෙන ඉඳලා ආයෙත් නැගිටලා භාවනා කරනවා. එයාට මෙහාට ඇවිදින. ඒ ඇවිදිනකොට අවධානය ශරීරයට යොමු කරනවා. ශරීරය දිහා තමයි බලන්නේ. මේ පිට තියෙන දේවල් දිහා බලන්නේ නැහැ. පිටේ ඇයින ශබ්ද වලට අහුම්කම් දෙන්නේ නැහැ. නායට දැනෙන ගඳ සුවඳ වලට ඒකට අවධානය යොමු කරන්නේ නැහැ. දිවට දැනෙන රසවල් වලට අවධානය යොමු කරන්නේ. මේ ශරීරයට හිත යොමු කරනවා. ශරීරයට දැනෙන්නේ මොකද්ද කියලා ඒකට හිත යොමු කරනවා. ආසාවක් හිතට ආවොත් ඒකට හිත යොමු කරනවා. අකමැත්තක් හිතට ආවොත් ඒකට හිත යොමු කරනවා. මේ විදිහට මුළු දවසෙම ඉන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි පුරුදු වෙන්නේ. මේ එක අරමුණක හිත පීලා තියාගෙන ඉන්නවා කියලා එකක් කරන්නේ නැහැ.
අන්න ඒකත් මතක තියාගන්න. අපි මේ කාර්මුණක හිත පිහිටවන්න නෙමෙයි හදන්නේ. අපි හදන්නේ හිත පිරිසිදු කරන්න. නරක හිතවිලි හිතට එන්න නොදී වැළැක්වීම. නරක හිතවිල්ලක් ආවොත් වහාම හිතෙන් අහක් කිවි. හොඳ හිතවිලි පවත්වා ගැනීම. හොඳ හිතවිලි කියන්නේ මේ ශරීරයේ දිහා බලනවා. ශරීරයට දැනෙන දේ දිහා බලනවා. හිතට ඇති වෙන චිත්තාවේග ආවොත් ඒක දිහා බලනවා. හිතට අදහසක් ආවොත් එතන අදහසක් ආවා කියලා බලනවා. ඒ අදහස අරගෙන තවත් දුරට යන්නේ නැහැ. එතනින්ම අදහස නවත්වනවා. ආසාවක් ආවත් ඒ ආසාව අනුව වැඩ කරන්න යන්නේ නැහැ. ආසාව හිතෙන් අහක් කරන්න යන්නේ. තරහක් ආවොත් තරහ අනුව වැඩ කරන්නේ තරහ නැති කරන්නයි බලන්නේ. අන්න ඒ වාගේ භාවනාව තමයි හිත පිරිසුදු කිරීමේ භාවනාව. ඒක ටික වෙලාවක් කරලා නවත්තනව නෙමෙයි මුළු දවසේම දිගටම පවත්වාගෙන යනවා. අන්න ඒකයි භාවනාව. දැන් විදිහට භාවනාව ගෙනියන්න. මම ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ටිකක්. What we are attempting to do today as meditation is to purify the mind. And the mind is purified by preventing bad thoughts arising in the mind and eliminating bad thoughts that have arisen in the mind. To prevent bad thoughts arising in the mind, what we do is we stop thinking about what we see or what we hear or what we smell or what we taste or what we touch. We don't think about it. We withdraw our attention from what we see, hear, smell, taste, touch. But the mind can get polluted if memories of the past come into the mind. Or we imagine the future that might happen. That also we have to stop. So we try to withdraw our attention from whatever is going on in the present. We withdraw our attention from past memories, future imagination, and we focus our attention only on the body. Is the body standing or is the body sitting? What is happening to the body? If there is tension in the body, we are aware of that. When the tension goes away, and the body relaxes, we are aware of that.
So we keep our attention focused on the body. We also pay attention to how the body feels, comfortable or uncomfortable. If there is tension in the body, we feel uncomfortable. If the body relaxes, we feel comfortable. We focus our attention also on the feelings or the emotions that arise. Whether it is a desire, whether it is an anger, whether it is a worry or fear, all these states of mind we are aware of. We also focus our attention on what we feel, any thoughts that arise in the mind. So this is how we spend the day to maintain that introverted awareness, where we focus our mind on what in the body, how the body feels, any emotions that arise, any thoughts that arise. So that is how we spend the day today. So everyone has understood that. So you continue. You have any questions to ask? No questions? So you simply continue that. And we meet again after lunch. Yeah, you have a question? You put some words to Vitakka Vichara? Vitakka Vichara. Vitakka Vichara is badly translated today as focusing attention and thinking about what we perceive. That's not what. Vichara is to question. And Vitakka is to make an inference. That means we conclude. We ask a question, what is this? And we answer, this is a question. So what is this? And this is the question that we question and answer. That is the meaning of Vitakka Vichara. In other words, this is how we form concepts. Vitakka Vichara is the formation of concepts by a question and an answer. Piti means happiness in the mind, joy. And Sukha means comfort in the body. When we are happy, the body relaxes and the body feels comfortable. And the mind is not shaking. The chitta is stable. It is not moving.
is not in conflict. That is the meaning of ekaggata. We'll be explaining these things in more detail later. But that is what this all means. So, when we enter the first jhana, those 5 things are present. Vitakka, vichara, piti, sukha, ekaggata. When those 5 things are present, when the hindrances are gone, kamacchanda, vyapada, tinamidda, uddhacca, kukkhucca, vicikicca. When the hindrances are gone, what remains is vitakka, vichara, piti, sukha, ekaggata. Those are the jhanangas. So as we purify our mind, we begin to enter the jhana automatically. We don't have to keep on concentrating or anything like that for that. These are the results of purity of mind. When the mind is pure, we automatically enter the jhana. So the important thing is to purify the mind. Any other questions? One thing. Huh? Vitakka vichara. Can you explain that in Sinhala? විතක්ක විචාර කියන එක ඉතින් මෙව දැන්මම දැනගන්න අවශ්‍ය නැහැ. මම මේ ආපු නිසායි කියන්නේ. විතක්ක විචාර. විචාර කියන්නේ සිංහල වචනයක් තියෙන විචාරනවා කියලා. ඒ විචාරනවා කියන එක තමයි විචාරණ. ප්‍රශ්න කරනවා. විතක්ක කියන්නේ තර්කයක්. තර්කානුකූලව මේ අහවල් දේ කියලා තීරණය කරනවා. ඒ තීරණය කිරීම තමයි මේ විතක්ක කියන්නේ. ප්‍රශ්නයක් අහලා තීරණය කරනවා මේක අහවල් දේ කියලා. ඒකෙන් තමයි අදහසක් මවන්නේ. අදහසක් මැවීම තමයි ඒකේ තේරුම. එතකොට හොඳ අදහස් මැවීම, නරක අදහස් මැවීමක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී හොඳ අදහස් මැවීමයි තියෙන්නේ. දැන් මේ හුස්ම ඇතුළට යනවා. මේ හුස්ම පිට වෙනවා. ඒවා නරක අදහස් නෙමෙයි. ඒ විදිහ අදහස් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රීති, හිත පිරිසුදු වීමනකොට ප්‍රීතිය ඇති වෙනවා. හිතේ සතුට ඇති වෙනවා. සුඛ කියලා කියන්නේ ශරීරයට දැනෙන සනීපය. දැන් මේ මාංශ පේශි බුරුල් වෙනකොට ශරීරයට හොඳ සනීපයක් දැනෙනවා. ඒකට තමයි සුඛ කියලා කියන්නේ. ඒකාග්‍රතාව කියන්නේ එක අරමුණක හිත පිහිටවනවා කියන එක නෙවෙයි. හිතේ නිශ්චලතාවය. හිත ශාන්ත තත්වයකට ආවා කියන එකයි. ඒ කියන්නේ හිත ඇවිස්සලා නැහැ. චිත්තාවේග නැහැ. ඒ හිත ඇවිස්සෙන්නේ නැතුව ශාන්ත තත්වයකට එනවා කියන එකයි ඒකාග්‍රතාව කියන්නේ. දැන් ඒක ඇති කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට මේ මං කියාපු හැටියට හිත පිරිසිදු කරනවා නම් ඒ තත්වයට එන්න පුළුවන්. ධානය කියන්නේ මේ අමුතු දෙයක් නෙවෙයි. හිත පිරිසිදු වුණාම ඇති වෙන දේ. තත්වයට තමයි ධානය කියන්නේ. ඒ පංච නීවරණ හිතෙන් අහත් වෙලා හිත පිරිසිදු වෙනවා. ස්වාමීන් වහන්සේ උදේ යෝග භාවනා කරන අවස්ථාවේදී
ඔව් ශරීරයේ මාංශ පේශි දුර්වල වෙනකොට පස්සද්ධි කියලා වචනයක් මොකද? පස්සද්ධි කියලා වචනයක් පාවිච්චි කරුවා. ඔව් පස්සද්ධි කියන්නේ මේ ශරීරයේ මාංශ පේශි බුරුල් වීම. ඒකට තමයි පස්සද්ධි කියන්නේ. ඒ නිසා ඇති වෙන සත්‍යද මොකද? සුඛ කියන්නේ ඒ නිසා ඇති වෙන සැපේද සුඛ. ඒකෙන් ඇති වෙන අනීපයට තමයි සුඛ කියන්නේ. එතකොට ඔය හැම ක්‍රමයකින්ම අපි ඉගෙන ගන්නේ මේ මාංශ පේශි බුරු කරලා හොඳ සනීපයක් ලැබීම. එතකොට හිත නිශ්චල වෙනවා. ඒ නිශ්චල තත්වයේ තමයි ඒකාග්‍රතාව කියන්නේ. එතකොට ඔය විදිහට දැන් ඇවිදින්න පටන් ගන්න ඕනේ. ඇවිදින්න පුළුවන් ඕනම තැනකට ගිහින් මෙතන මේ හොඳ තනිතලා භූමියකින් ඇවිදිනවා නම් ලේසි. මේක ඇතුලේ ඔක්කොටම ඇවිදින්න බෑ. ඒ නිසා එළියට ගිහින් ඔය තැන් තියෙන ප්‍රදේශයේ ගිහින් ඇවිදින්න. මම නම් කියන්නේ අර ඉස්සරලා ওই දාන ශාලාවට ගිහින් හොඳට ඉඳ තියනවා ඇවිදින්න. ඔක්කොටම එක තැනක ඉඳගෙන ඇවිදින්න අවශ්‍ය නැහැ. තැන් වල එක එකනා මොකද භාවනාව කරන්නේ තනිය. කතා කර කරන එක නෙමෙයි. ඒ නිසා කතා කිරීම නවත්තන්න ඕනේ. නිශ්ශබ්දතාවය අවශ්‍යයි කාටවත්. ඒ නිසා කාටවත් කතා කරන්න යන්න එපා. ඒකෙන් අනුන්වත් හිරිහැර කරනවා, Tamanවත් හිරිහැර කරනවා. ඒකයි කරන්නේ. මොකද්ද? සක්මන් භාවනාවේදී හිත යොමු කරන්නේ සක්මන් භාවනාවේදී සක්මන් භාවනාව කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒක තමයි කීවේ. ඇවිදින එකයි සක්මන් භාවනාව කියන්නේ 아무තු එකක් නෙමෙයි. ඒ ඇවිදිනකොට ඇවිදින එක බලාගෙන ඉන්නවා. නමුත් ඒ ඇවිදිනකොට ශරීරයට වෙන්නේ මොකද්ද කියන එක බලන්න ඕනේ. ශරීරයට දැනෙන්නේ මොකද්ද කියන එක බලන්න ඕනේ. ඒ හිතට ඇති වෙන අදහස් මොනවද? හිතට ඇති වෙන ආසාවල් තරහවල් ඒව මොනවද? අන්න ඒව දිහායි බලන්නේ. හිතයි කයයි දිහායි බලන්නේ. තේරුණාද? මෙච්චර. එහෙමනම් ඒක ඒ විදිහට කරන්න.